හිමිදිරීම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේදීත් මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සම්බුදු බණ පද ගැන ඉගෙන ගන්න. අද මම මේ පින්වත් පිරිසට මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සම්බුදු බණ පදයක් සිහිපත් කරලා දෙන්න. හොඳට අහගෙන ඉන්න. ඒ වගේම නුවණින් කල්පනා කරන්න. පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේ බරණැසදී නන්දිය කියන උපාසක තුමා මුල් කරගෙන මෙන්න මේ විදිහේ ගාථාවක් දේශනා කරනවා. මේකේ තියෙනවා චිරප්පවාසින් පුරිසං දුරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං කියනවා. බොහෝ කාලයක් දුර රටක වාසය කරපු ඥාති කෙනෙක් ආපහු සිය රටට එනකොට ඒ ඥාති මිත්‍රාදීන් සැදී පැහැදී ඉන්නවා ඒ කෙනාව පිළිගන්නට. බුදුරජාණන් දේශනා කරනවා තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පති ගන්හන්ති පියං ඥාතිං ආගතං. අන්න ඒ වගේ තමයි පින් කරගත්තාම කියනවා. මේ ලෝකේ අතහැරලා පරලෝ යනකොට ඒ තමන් විසින් රැස් කරගත්ත පින තමා පිළිගන්නවා. අර දුරු රටක ඉඳලා සිය රටට එන ඥාතියා පිළිගන්න ඥාතීන් වගේ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න පැහැදිලි කිරීම. පින්වත්නි, ඒක හරි පැහැදිලි දෙයක්. සාමාන්‍යයෙන් අපේ හිතවතෙක් බොහෝ කාලයක් දුර බැහැර ප්‍රදේශයක ඉඳලා අපි බලන්ට එනකොට, අපේ නිවෙස් වලට එනකොට අපි සැදී පැහැදී ඉන්න අහවලා අපේ ගෙදරට එනවාද? කාලයකින් ආවේ නැහැ. කියලා ඇවිල්ලා යා කැමති කෑම හදලා ඊළඟට ඒ කිනාට ඉන්න තැනක් පහසුවෙන්ට හදලා ඉතින් ඒ ආපුවාම ඒ කිනාට පහසුවෙන් ඉන්න පුළුවන්. ඉතින් කරදරයක් පීඩාවක් නැහැ. බලන්න, එතකොට ආන් ඒ වගේ කියන මේ පින කියන එක අපි පරලොවදී පිළිගන්නේ. අපි විසින් කරගන්න පින. පරලොවදී ඒ පින සැදී පැහැදී ඉන්න අපිව පිළිගන්න අපේ සූපත් භාවය ඇති කරලා තියෙනවා. කරදර නැතුව පහසුවෙන් ඉන්න පුළුවන් පරිසරය හදලා තියෙනවා. දැන් මේ කතාවේ තියෙන්නේ අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකා වඩනකොට
දිව්‍යමානයක් දකිනවා. ඒ දිව්‍යමානය දැකලා ඉවරලා ඒ ඉන්න දෙවිවරුන්ගෙන් විස්තර අහනවා. පින්වත් දෙවිවරුනි මේ විමානේ කාගේද? එතකොට ඒ දිව්‍ය පිරිස හිටපු දිව්‍ය පිරිස කියා හිටිනවා ස්වාමීනි මොග්ගල්ලාණන් වහන්සේ මේ දිව්‍ය මාලිගාව අයිති කෙනා තාම ඉන්නේ මනුස්ස ලෝකේ. බරණැස ඉන්නව නන්දිය කියලා උපාසක කෙනෙක්. මේ උපාසක වෙනුවෙන් තමයි උපාසක මහත්තයා වෙනුවෙන් තමයි මේ දිව්‍ය විමානයේ මේ තව්තිසාවේ පහළ වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා ওই විස්තරය අහනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මනුලොවදී පින් කරනකොට ඒ කෙනාට ඒ දිව්‍ය විමාන පහළ වෙනවද පරලොවේ? මොග්ගල්ලාන ඔබ දැසින් දැකලා නේද ඔක අපි කියන්නේ? ඔබට අත්දැකීමක් තියෙනවනේ ඔය ගැන. කියලා මේ නන්දිය උපාසකගේ මේ දිව්‍ය විමානය දැකලා ඒ අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ විදිහට පිටුන. ඒ වෙලාවේ තමයි මේ ගාථාව කියන්නේ. එතකොට මේ නන්දිය උපාසක මහත්තයා බොහෝම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගිහිල්ලා සීලාදී ගුණ ධර්ම දියුණු කරන ගම පින්දහම් රැස් කරගත්ත කෙනෙක්. ඉතින් මේ කෙනා දවසක් සංඝයා උදෙසා විහාරයක් හදලා පූජා කරනවා. සියලු පරිස්කාර සහිතව සංඝයාට කැපසරු පිරිකර සහිතව පිරිසත් එකතු කරගෙන විහාරයක් හදලා පූජා කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට. මේ විහාරයේ පූජා කරද්දී දිව්‍ය විමානය පහළ වෙන්නේ තව්තිසාවේ. බලන්න කලින් පිළිගන්න ලැහැත්තිලා ඉන්නවා. අපේ ඒ පින කරගන්න කෙනාගේ සුඛ පහසුව පිණිස ඒ ඔක්කොම ටික හැදෙනවා පරලෝක කර්මානුරූප බලන්නනේ. දැන් අපි ඒක තේරුම් ගන්න. ඒක නැත්තම් මොකද වෙන්නේ? හරි අසරණයි. කරගත්ත පිනක් නැත්තම් සසරේ කරපු කර්ම වල විපාක දුක් විපාක විඳින්න සකස් වෙනවා යාට. දැන් මේ නන්දියගේ හාමිනේ රේවති නන්දියගේ පවුලේ උදවිය පිළිවෙලට හිටපු කට්ටිය. ඉතින් රේවති හොඳ කෙනෙක් කියලා විවාහ කරගත්තා. ඇත්තටම රේවති හොඳ කෙනෙක් වගේ රඟපෑවා. ශ්‍රද්ධාවක් නැහැ, සීලයක් නැහැ, සංඝ ගෞරවයක් නැහැ, බණ අහන්න කැමැත්තක් නැහැ, දන් දෙන්න උවමනා කියලා එකක් නැහැ. හැබැයි ඒ වගේ තමයි පෙනී හිටියේ නන්දිය උපාසක ඉදිරි කුමාර විවාහය සිද්ධ වුණා. නන්දිය හැමදාම සංඝයාට දන් දෙනවා ගෙදර ඉඳලා. ධර්මය අහනවා, සිල් රකින්නවා. ඉතින් ඒ කොම පිනේ දහමේ කටයුතු කරේ. එතකොට නන්දියට දිව්‍ය විමානය පහළ වුණා. රේවති නන්දිය මැරලා ගිහිල්ලා දිව්‍ය විමානයේ උපන්නා. රේවති නන්දිය මලාට පස්සේ අර ධම්මට නතර කරා. සංඝයාට දොස් කියන්න ගත්තා. නොඑක ආකාරයේ අකුසල් සිද්ධ කරගත්තා. ඉතින් මේ රේවතිගේ විස්තරයේ තියෙනවා අවසන් කාලේ පණ පිටින් යක්ෂයෝ දෙන්නෙක් ඇවිල්ලා මේ රජගහනුවර බරණැසේ හන්දිය ගානේ මේ රේවතිය අධ්‍යයෙන් ඇදගෙන යනවා. ගිහිල්ලා යම් පල්ලකට බාර දෙන්නේ. බලන්න මේ දෛවය කියලා කියන්නේ යම් පල්ලව ඒ තව්තිසාවට එක්ක යන මේ රේවතිය එක්ක ගිහිල්ලා මේ නන්දිය උපාසකගේ දිව්‍ය විමානය පෙන්වනවා. එතකොට මේ රේවතිය අහනවා මේ දිව්‍ය විමානය කාගේද? මේ විමානය කාගේද? එතකොට කියනවා මේක නන්දිය උපාසකගේ. ඊට පස්සේ රේවතිය කියනවා එහෙනම් මට මෙතන ඉන්න පුළුවන්. මොකද මමයි නෝනා නන්දියගේ සියලු ආශ්චර්යයට උරුමකම් කියන කෙනා මම. ඒ මනුෂ්‍ය ලෝකේ එහෙම හිටියේ. එතකොට ඒ වෙලාවේ යම් පල්ලෝ කියනවා නෑ ඔබට මෙතන ඉන්න අයිති නෑ. ඔබගේ තැන අතන කියලා ලෝකුම් නිරේට ඇදලා දානවා. ලෝකුම් නිරේට ඇදලා ගන්න. දැන් මනුස්ස ජීවිතේ ඉන්න කාලේ නෝනයි මහත්තයයි. බලන්න මේ එක එක්කෙනාට වෙනස් වෙන හැටි. මේක තමන් විසින් පින් රැස් කරගත්තේ නැත්නම් ඒක නෑ. වෙන කෙනෙක්ගේ පිනකට අයිතිවාසිකම් කියන්න බෑ. දැන් බුද්ධ දේශනාවේ ඒකනේ තියෙන පුඤ්ඤං චෝරේ දුහරಂತಿ. පින කියන එක
හොරුන්ට ගන්න බෑ, බලෙන් කාටවත් ගන්න බෑ කියලා. හොඳට පැහැදිලි වෙනවා ඒක. දැන් මනුස්ස ලෝකේ ඉන්න කාලේ රේවති නන්දියත් එක්ක හිටියා. ඒ නන්දියගේ වත්කම් වලට අධිපති වෙලා හිටියා. හැබැයි ඒ පරලෝ යනකොට ඒ සම්බන්ධය ඉවරයි. මමත් මේ මගේ ස්වාමියා වගේ මටත් මෙතන ඉන්න පුළුවන්. මොකද මම මේ බිරින්දැමියාගේ කියලා එතෙන්ට යන්න බෑ. රේවති නිරේට ගියා. දැන් බලන්න පරලොවේදී රේවතීට අර පිළිගන්න පිනක් තිබුණේ නෑ. රැස් කරගත්ත පිනක්. පරලොව ජීවිතය සූපත් කරන ආකාරයේ පරිසරයක් හදලා දෙන්න පිනක් රැස් කරගත්තේ නෑ. හැබැයි මනුස්ස ලෝකේ ඉන්න කාලේ රේවති ඒක හිතුවේ නෑ. කාලා බීලා නටලා හිටියේ. පිනක් දහමක් රැස් කරගන්න කියලා තුන සංඝයාට දොස් කිව්ව හරියට. ඒ විස්තර තියෙනවා ස්වාමීන් වහන්සේලා දානේ නංගකට තියදී දානේ වන්දලා යනකොට වැඩියට පස්සේ ඒ හැම තැනම විසිරුවනවා. බත් විසිරුවලා එන මිනිස්සුන්ට පෙන්න දොස් පරස් තියෙන මේ බලාපල්ල මේ ශ්‍රමණයන්ගේ හැටි. මේ කටට තේරෙන්නේ නැහැ මේ හාලටයක් හදාගන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනද කියලා. මේ කිසි තැකීමක් නැහැ. බලන්න මේ නාස්ති කළ තියෙන විදිය. එහෙම කියලා පටන් ගන්නකොට නන්දිමලාට පස්සේ මෙයාට ඒ සීළු බලතල ලැබුණාට පස්සේ එහෙම කටයුතු කරා. ඊට පස්සේ ඔක්කොම නැමැත්තුවා. ඒත් සංඝයා දොස් කියන්නේ. සීලයක් රැක්කේ නැහැ. දානයක් දෙනවා කියලා එහෙම දෙයක් කරේ නැහැ හරියට. බණ පදයක් ඇහුවේ නැහැ. අඩුම තරමේ වන්දනාවක්වත් කරේ නැහැ. ඇයි ආශ්චර්යයට යට වෙලා හිටියට පස්සේ හිතෙන් හැමදාම ඉන්නවා කියලානේ. දැන් මනුස්ස ලෝකේ ජීවත් වෙන කට්ටිය ඉන්නකොට අපි මැරෙනවා කියලා බොහෝ දෙනෙකුට හිතෙන්නේ නැහැ. මැරෙනවා කියලා බොහෝ දෙනෙකුට හිතෙන්නේ නැහැ. ඒක නිකන් වචන මාත්‍රයක් විතරයි. අපිට වෙනවා කියලා අවංකව හිතෙන්නේ නැහැ. මැරෙනවා කියලා හිතනවා නම් ඒ අප්‍රමාදී වෙනවා. මේ ගහ මරා ගන්න රන් සසුල් කරන්න යන්නේ නැහැ. එයා පරලෝක යනවා කියලා දන්නවා. එයා පිනට දහමට නැඹුරු වෙන්නේ. එහෙම නැහැ. මිනිස්සු කල්පනා කරන්නේ මේ ජීවිතය ගැන විතරයි. තමන්ගේ ජීවිතේ අනික් කටේ මොනවා වුණක් කමන්නේ. තමන්ට ජීවිතේ මොන හරි කාලා බීලා ඉන්න මොන හරි පිළිවෙලක් තියෙනවා එච්චරයි. පිනක් දහමක් ගැන හිතන්නේ. අන්තිමට පරලෝක යනකොට අසරණ වෙනවා. කරගන්න දෙයක් නෑ. ඉතින් අර රේවති දැන් අර ලෝගොම් නිරේට වැටෙනකොට ඒ නිරේ පැහි කියනවා අනේ මට ආයේ මනුස්ස ජීවිතයක් ලැබුණොත් මං හොඳට දන් දෙනවා. හොඳට සිල් රකින්නවා. හොඳට ගුණධම් දිනු කරගන්න කෙනෙක් වෙනවා කියලා කෑ ගහනවා. වැඩක් නෑ පරලෝකෙ පෙරහැර ගිහිල්ලා ඉවරයි. පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඉතින් අපිට ওই වගේ කොයිතරම් අවස්ථා වෙන්න ඇද්ද? බුද්ධ ශාසන මුණ ගැහිලා අපි ඉන්නකොට අපේ ස්වාමියා හොඳට පින් දහම් කරන සුගතිය යන්න ඇති. අපි රේවතිලා වෙලා නිරේ යන්න ඇති. අපේ බිරින්දෑවලු හොඳට සිල් ගුණ දන් රැකලා සුගතිය යන්න ඇති. අපි ඒක කරන්නේ නැතුව නිරේ යන්න ඇති. අනන්තවත් වෙන්න ඇති. ඒ තරම් දීර්ඝ ගමනක්. එතකොට ඒ ගියාට පස්සේ අනේ මට අය අවස්ථාව ලැබුණොත් කරනවා සිල් රකින්නවා කිය කෑ ගහ ඉන්න ඇති. හැබැයි ආය කාලයකට පස්සේ මනුස්ස ලෝකේ ආපු කාන් ඒක මතක නැහැ. ඒක මතක නැහැ. මේ තියෙන කාමයන්ට වසඟ වෙලා ඒ පස්සේම දුවන ජීවිතයක් බවට පත් වෙනවා. අර පින කරගන්න ඕනේ, කුසලයේ වඩන්න ඕනේ කියන අදහසට ඉන්නේ. ඇයි? පරලොවක් ගැන හිතන්නේ නැහැ. පරලොවක් ගැන හිතන්නේ නැහැ. මතක තියාගන්න එකක් තමයි මේ ජීවිතේ අපි කොයිතරම් ඉන්නවද නැද්ද කියන එක. අවුරුදු 100ක්ද ඉන්නේ? අවුරුදු 2ක්ද 3ක්ද ඉන්නේ? ඒක ඉඳලා අපි යම් දවසක අපිට යන්න වෙනවා. ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒක පරලෝකදී පරලෝ යනකොට අපිට පිහිටට තියෙන්නේ රැස් කරගන්න පින විතරයි. රැස් කරගන්න පින විතරයි නැත්තම් නෑ. මොකක්වත් අසරණ වෙනවා කර කියා ගන්න දෙයක් නෑ. දැන් සමහර මිනිස්සු බලන්න ජීවිතේ මහන්සිලා ගෙවල් හදනවා. ගෙවල් හදන්න ඒ කටයුතු කරනවා පිනක් දහමක් කරගන්න හිතන්නේ නෑ. සමහරට ඒ ගේ හදන්න කටයුතු කරනකොට ඒ පව් ගොඩක් රැස් කරන්නේ ඒක. ගේ හදලා ඉවරනකොට මේ මිනිස්සයාගේ ආයුෂත් ගෙවිලි වෙලා ඔන්න මැරෙනවා.
ඊට පස්සේ ආයේ ගෙදරට එන්න බෑ. ඒ ගෙදරට අයිතිවාසිකම් කියන්න බෑ. සමහරට ඔන්න සමහර කට්ටිය පෙරේතෙක් වෙලා ඔන්න ආයෙ. මේ මං හදාගත්තු ගේ කියලා. බොහෝ දෙනෙක් නිරේ යන්නේ. ඊට පස්සේ ඒ ගෙදර ඉන්නේ වෙන කට්ටියක් ඇවිල්ලා. බලන්න මේ ජීවිතයේ සුවසේ ඉන්න කියලා මහන්සල කී හදාගත්ත බලන්න මේ ජීවිතේ ඉන්නත් නෑ. ඒ මහන්සිය තුල රැස් කරගත්ත කර්ම විඳවන්න යාට පරලෝක ගිල සිද්ධ වෙනවා. සමහර ඇත්තෝ පවුල ගොඩ දාගන්න කියලා මහන්සි වෙනවා. මහන්සි වෙනවා කියලා මහන්සි වෙන්නේ මේ කාලා බීලා පහසුවෙන් ඉන්න පුළුවන් පරිසරයක් හදාගන්න. පිනක් දහමක් ගැන හිතලා නෙමෙයි. ඒ මත්තෙම දරු මල් වෙනුවෙන් නැහිලා ජීවිතය අවසන් වෙනකොට දරුවෙක් එක තැන්වල නෝනා වෙන දිහාවක මියා මැරලා යනවා. රැස් කරගත්ත පිනක් නෑ අන්තිමට මැරලා යන්නේ නිරේ. බොහෝ දෙනෙක් එක සතෙක් වෙලා එක තිරිසන් එක ප්‍රේතෙක් වෙලා. දැන් ඕන තරම් උදාහරණ තියෙනවා බුද්ධ කාලේ වෙච්ච ඒවා. දැන් අදත් ඒවා තියෙනවා අපිට තේරෙන්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් කියයි මෙන්න මේකයි උනේ කියලා. දැන් අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තෝදෙය කියන බ්‍රාහ්මණයෙක් ඉඳියා. ඒ තෝදේ බ්‍රාහ්මණයා බුදුරජාණන් දොස් කියපු කෙනෙක්. පිනක් දහමක් කරගත්තේ නෑ හරියට. සල්ලි භාගේ ඕන තරම් තිබුණා. අන්තිමට මැරලා ගිහිල්ලා මෙයා උපන්නේ බල්ලෙක් වෙලා. ඒ ගෙදරම බැල්ලියෙක් කුසේ උපන්නේ. ඊට බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනකොට ඒ මාලිගාව තිබුත් තැනින් තෝදේ බ්‍රාහ්මණ බුරන්න ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ තෝදෙය ඔබ කල්නුත් බිරුව නේද මට දැනුත් බුරනවා. එතකොට තෝදෙය බ්‍රාහ්මණයාගේ පුතා සුභ මේක අහගෙන ඉඳලා මේ තාත්තා ගැන මහා ඉහළට හිතන් හිටියේ. බ්‍රාහ්මණ කෙනෙක්. මේ තාත්තාගේ නම කියලා බල්ලෙකුටයි කතා කරේ කියලා හිත නරක කරගෙන ආවා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ ඔබේ තාත්තා ඉන්නේ. මැරලා කියලා උපන්නේ මේ බැල්ලියගේ කුසේ. පිළිගන්නේ නැහැ. ඊට පස්සේ එහෙනම් හරි මම කියන්නම් ක්‍රමයක් විශ්වාස ඇති වෙන කරගන්න පුළුවන්. මේ බල්ලට හොඳට කිරිබතක් හදලා කන්ට දෙන්න. බඩ පිරෙනම් කන හොඳට කන්ට දෙන්න කාලා ඔළුව අත ගාගෙන ඉන්ට එතකොට මේක නිදා ගන්නට කිට්ටු වෙනකොටම කන්ට කරලා අහන්න තාත්තේ කෝ අර රත්තරන් මිරි වැඩි සංගල කොයි රන් හැර ඇටි ඔය රන් තල්ලියේ බත් කාපු කියලා කියන්න. එතකොට ඒ තාත්තා මරුණට පස්සේ ඒව හොයාගන්න නැති වුණා මේ පුතාට. දන්නවා මෙහෙම දෙයක් තිබ්බ කියන්න. කොහෙද දන්නේ? ඊට ඒක හේම බල්ල නැගිටලා ගිහිල්ලා ගෙදර මුල්ලක පෙන්නවා. ඒක බල දාලා. එතකොට තමයි විශ්වාසය ඇති වුණේ. දැන් පිළිගත්තේ නෑ. බලන්නනේ. ඒ පින රැස් කරගත්තේ නැති නිසා වෙනදී අන්තිමට ඒක නා අසරණටපත් වුණාට පස්සේ කරගන්න දැන් අපිට කොයිතරම් වෙන්න ඇද්දනේ. කොයිතරම් වෙන්න ඇද්ද. දැන් ඔය වගේම රජ කෙනෙක් ඉන්දියා රජගහ මේ සිටුවරයෙක් ඉන්දියා රජගහනුවර ආනන්ද කෝටි 40ක් රත්තරන් තිබුණා. ධනිය මූලික වත්කම. කෝටි 7 එච්චර ධනයක් තිබුණත් දානයක් දුන්න කෙනෙක් නෙමෙයි. දැන් මම බොහෝ පිරිසක් කියන අපේ සල්ලි භාග තිබුණා අපි දන් දෙනවා කියලා. පින් කර ගන්නවා කියලා. අනේ කිසිම අදාළත්වයක් නැති ප්‍රකාශයක්. එහෙම පින කරගන්න එහෙම ධන සම්පත් එහෙම මහලකට ඕන කියලා එකක් නැහැ. මේ කෝටි ගාණයක් ධනෙ තිබුණු ආනන්ද සිටුමා පවුලේ කට්ටියට එකතු කරලා හැමදාම මාසෙකට දෙපාරක් කියා හිටිනවා අවවාදයක් දෙනවා. මොකද්ද? ඔයාලා හිතන්නේ මම මෙතන මහා ධනයක් තියෙනවා කියලා. මේ වේ එකතු වෙලා හුඹහා බදිනවා වගේ මේකට එකතු කරපළ දෙන්න එපා කාටවත් කියලා. අන්තිමට මැරලා ගිහිල්ලා මොකක් හරි පිනකට වාසනාව තියෙන මනුස්ස ජීවිතයක් ලබන්න. මේ බොහෝම දුකටපත් වෙච්ච ජීවිතයක් ලැබුණේ. මනුස්ස ලෝකේ මව් කුසට ආවද එදා ඉඳලා ගමේ මිනිස්සුන්ගේ ජීවිතේට කරදර දෙන්න පටන් ගත්තා. ගම් මුලාදෙනිය කල්පනා කළා මේක මේ
කවුරු හරි පාපී කෙනෙක්ගේ විපතක් සිද්ධ වෙලා තියෙනවා මේ කියලා ගම දෙකට කරා. අර ආනසිටුවරයා පිරිසිඳගත්ත මවයින් කට්ටියගේ කරදර වැඩි අනික කට්ටිය ඉවර. ඔහොම වෙන් කළගල හඳුනාගත්තා. ඒ ගමෙන් පැන්නුවා. ඉතින් මේ අම්මා බොහෝම දුකසේ මේ දරුවා හදාගත්තා ඉපන්නට පස්සේ. විරූපී වෙලා. කිසි ප්‍රියමනාප වෙනව නැහැ. කලින් සිටු කෙනෙක්. හොඳ ලස්සන ජීවිතයක් තිබුණ කෙනෙක්. දැන් බාහන මේ දෛවයේ සරදම කියලා කියන්නේ මෙයා යනවා දවසක්. මේ හිඟන කොල්ල දැන්. හිඟා පාරේ වීදි දරුවේ. අම්මත් දාලා ගිහලා. මෙයා පාර දිගේ යනකොට දැකලා පුරුදු ගෙයක් දකින්න. හිතර දැන්නවා මෙතන. මේ කලින් හිටපු ගෙදර මාලිගාව. ඒ ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා යනකොට ඔන්න මෙයාගේ කලින් ජීවිතයේ මුණුබුරෝ මෙයාට පුතෙක් හිටියා මූලසිරි කියලා මෙයාගේ දරුවෝ සෙල්ලම් කර කර ඉන්නවා. මේ දරුවෝ මේ ඉංගන දරුවෝ දැක්ක විතරයි කෑ ගහන්න ගත්ත බය වෙලා විරූපී පෙනුමක් තිබුණේ. එතකොට මේ ශාද්දෙට මූලසිරි දුවගෙන ඇවිල්ලා බලනවා මොකක්ද කියලා දැක්ක මේ පිසාචිකගේ පෙනුමක් තියෙන කෙනෙක් ඇවිල්ලා මේ දරුවෝ බය කරනවා. එළෙව්වා. බැලලා එළෙව්වා. අනේ අපේ තාත්තාව කියලා කිව්වේ නේ. බුදුරජාණන් වහන්සේ තමයි ඊට පස්සේ මේක මූලසිරි පැහැදිලි කරලා දෙන්නේ මෙහෙම දෙයක් වුණේ කියලා. බලන්න මේ පින රැස් කරගන්නේ නැතිකම නිසා වෙන දේ. මේක අපිට මනුස්ස ලෝකෙට තේරෙන්නේ නැහැ නේ. ඒ ආනන්ද සිරිතුමාට කෝටි ගණන් ධනෙ තිබුණා. දානයක් දෙන්න කියලා හිත නැමුන්නේ. එක කහවණුවක් වියදම් කරලා දාන දෙන්න හිත නැමුන්නේ. ඒ ශ්‍රද්ධාව නැහැ. පින පව ගැන විශ්වාසයක් නැහැ. හැමදාම මේ ජීවිතේ ඉන්නවා කියලා හිතන් ඉදී. මැරිලා පරලෝකේ යන්න වෙනවා කියලා දන්නේ නැහැ හිතන්නේ. ඒ නිසා වුණේ. ඒ නිසා පිනක් රැස් කරගත්තේ නැහැ. පරලෝක ගියාන් පස්සේ පිළිගන්න සැපේ සලසන්න කෙනෙක් නැහැ. පින නැහැ. පින නැහැ. අසරණ වෙනවා. ඒ කොයිතරම් සංවේගයකට පත් වෙන මම මෙහෙම හිටපු කෙනෙක් දැන් මට මොකද උනේ? පින්වත්නි අපිට ඔය වගේ කොයිතරම්නම් වෙන්න ඇද්ද? කොයිතරම්නම් ඔය වගේ වෙන්න ඇද්ද? සසරේ අපරාධි මට මේ අවස්ථාව තිබුණා ඉස්සරහට යන්න මම කලේ නෑනේ. මට බැරි වුණානේ. ඒකට එහෙම වැරදිලා ඇති ඕන තරම්. දැන් මේ ජීවිතේත් අපි වරද්ද ගත්තොත් යම් දවසක අපි මේ ජීවිත අතහැරලා යනවද? අන්න බලන්න පුළුවන් වෙන අසරණ වෙilla. මේ ජීවිතේ මේ මුහුණ දෙන ප්‍රශ්න මොනවද කියලා හිතේ එතකොට. නේ? ඒක අපි තේරුම් ගන්න ඕන පින්නතුනේ අපි හැමදාම මේ මනුස්ස ලෝකේ ඉන්න කට්ටිය නෙමෙයි. මනුස්ස ලෝකේ යම් පිනකට අපි ඇවිල්ලා ඉන්නේ. මේ අවශ්‍යත් අරගෙන ඒ අවශ්‍ය ගෙවිලා ඉවර වෙන දවසක් එනවා. ඒක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, සතියකින් වෙන්න පුළුවන්, මාසෙකින් වෙන්න පුළුවන්, අවුරුදු දෙක තුනක වෙන්න පුළුවන්, 10ක් 15ක් ගිහලා වෙන්න. හැබැයි එක දවසක් එනවා අනිවාර්යයෙන්. කොයිතරම් කැමතිද මේ හැම දෙයක්ම අතහැරලා දාලා යන්න. ඊළඟ පරලොව යනකොට පින රැස් කරගෙන නෙවෙයි නම් අපි යන්නේ අපි අසරණයි. අපි අසරණයි. ඒ අසරණකමේ මුදවන්ට අපේ අම්මා තාත්තා නැහැ. යාළුවෝ හිත මිත්‍රයෝ කවුරුත් නැහැ. නේ? අපි මේ ජීවිතේ රැකවරණයට කියලා හදාගත්ත ඉන්ෂුරන්ස් වගේ ඒ දේවල් ඒව නැහැ. පිහිටට තියෙන එකම එක දේ මොකද්ද? රැස් කරගන්න පිනයි. රැස් කරගන්න පිනයි. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන පින රැස් කරගත්ත කෙනෙක් තමයි නන්දිය කියලා කිව්වේ. ඒ නන්දිය පාසෙම හොඳට පින් රැස් කරගත්තා. දැන් අර මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් සදිරී කතාව කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මොග්ගල්ලාන ඔබ නන්දිය උපාසක විමානේ දැකලා නේද ඔය කියන්නේ. ඒක මේක අහන නන්දිය උපාසක සතුට ඇති වෙනවා. අනේ මේ දිව්‍ය ලෝකෙ මා වෙන විමානේ පහළ වෙලානේ. තව හොඳට පින් දහම් රැස් කරගන්නවා. තව හොඳට පින් දහම් රැස් කරගන්නවා.
ඉතින් අපි ඒක තේරුම් අරගෙන අපේ ජීවිතය පිනෙන් පිණු ජීවිතය බවට පත් කරගන්න ඕන. හිතන්න ඕන. මේ උදෑසනම කල්පනා කරන්නට අපි මේ ජීවිතය හැමදාම ඉන්නේ නෑ. මේ ජීවිතය අතහැරලා යන්න දවසක් එනවා. මේ ඔක්කොම දේවල් දාලා යන්න දවසක් එනවා. ඉතින් ඒ දවස එනකොට අපි පින් කරලා තිබුණේ නැත්තම් ඒ අතහැරලා යන දවසල පටන් ගන්න පරලොව ජීවිතේ අඳුරේ. අඳුරේ. අසරණ භාවයට පත් වෙනවා. පිහිට පිළිසරණ කියලා මේ ජීවිතේ මහන්සිලා හදාගත්ත කිසි දෙයක් එතකොට එන්නේ නැහැ. ඉන්න හිටින්න කියලා හදාගත්ත ගෙදර නැති වෙනවා. දැන් ආන්න සිටුමාට උනේ. හම්බ කරගත්ත ධනෙ නැති වෙලා යනවා. උදව්වට කියලා හිටපු නෝන මහත්තයලා ඥාති පිරිස නැති වෙලා යනවා. සමාජ තත්ත්වයක් තිබුණනම් ඒ ඔක්කොම නැති වෙලා යනවා. අධ්‍යාපන සුසුකම් මොනවාරි තිබ්බනම් ඒවත් නැති වෙලා යනවා. අන්තිමට බිඳුවට වැටෙනවා. එතකොට එහෙම ඔක්කොම දාලා යද්දී පිහිට පිණිස පවතින පින අපි එකතු කරගත්තේ නැත්තම් ආයෙ නැගිටිනවා කියන එක ලේසි පාඩුවක් වැඩක් නෙමෙයි. සාමාන්‍ය මිනිසෙකුට වෙන්නේ අර මේ ජීවිතයේ රැකවරණයට කියලා හිතාගෙන මහන්සි වෙනවා. රෑ දවල් මහන්සි වෙනවා. දියුණු වෙන්න කියලා හිතාගෙන. ඒ දියුණු වෙන මහන්සියීම අතරේ පින ගැන හිතන්නේ මේ වැඩ පිළිවෙල තුළ පින රැස් වෙනවාද කියලා. හිතන් නැතිකම නිසා පින් රැස් කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා යාට. ඒ නැති වෙලා යන නිසා ඒ වැඩේ කරයි යා. යම් කිසි ධනයකුත් උපයයි. හැබැයි පින ගෙවිලා ඉවරයි. මොකද වෙන්නේ මේ ජීවිතය අවසන් වෙනකොට රැස් කරගත පිනනේ අසරණ වෙනවා. දැන් උදාහරණයක් ගත්තා අපි කෙනෙක් කරන රැකියාව අවංකව කරනවා. ආජීවය පිරිසිදුයි. ඒ තුළ එයාට අප්‍රමාණ පිනක් රැස් කරගන්න පුළුවන්. වංචාවකින් තොරව නේද? රවට්ටන්නේ නැතුව, කපටි මායා නැතුව අවංකවම තමන් කරන රැකියාව කරනවා. පංගු බේරනතු එයා අවංකවම ඒ දේ කරන්නේ. මේ විස්තරවල තියෙනවා අපගේ මහා බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතේ ඉන්න කාලේ කරන රැකී ආරක්ෂා කටයුතු ආදී හරි අවංකවම කරලා තියෙනවා. පිරිසිදු කරලා තියෙනවා. ආජීව පාරිශුද්ධියෙන් යුක්තයි කියනවා. බොහෝ කාලයක පුරුදු කරා කියනවා. මනුස්ස ලෝකෙන් චුත වෙලා දිව්‍ය ලෝක උපන්නා කියන පින. දිව්‍ය ලෝක උපන්නා කියනවා. එතනින් චුත වෙලා මනුස්ස ලෝකේ ආපු කාලේ මහා පුරුෂ ලක්ෂණ ලැබුවා. හේතුව තමන් කරපු රැකියාව අවංකවම කරලා. මම ගොඩාක් දෙනෙක් ඒක හිතන්නේ නැහනේ. ඒ අවංකකම කියන එක රුපියල් 2ක් වෙනින් නැති කරගන්නවා. ප්‍රමෝෂන් එකක් වෙනින් නැති කරගන්නවා. නේ? චූටි ප්‍රශංසාවක් වෙනින් අවංකම නැති කරගන්නවා. එච්චරකට පහතට දාලා පින රැස් කරගන්න පුළුවන් ක්‍රමයේ කියලා දන්නේ නැහැ. ඒවට වටිනාකමක් දීලා නැහැ ජීවිතේ. වටිනාකම දෙන්නේ රුපියල් සතවලට. අර පුහු ලෝකයෙන් ලැබෙන ප්‍රශංසාවට. නේ? පදවි තානාන්තරවලට. ඉතින් බොහෝ දෙනෙකුට වෙන්නේ ඕකනේ. සමහර කට්ටිය ඔන්න තරුණ වයසේදී ලස්සනට රැකියාව පටන් හිතට ගන්නවා මම හොඳට මේ කරන අවංකම කරන්න ඕනේ කියලා. හැබැයි එතන එන හැල හැප්පීම් එක්ක ඒ අභියෝග එක්ක ඒ හිත රැකගෙන ඉස්සරහට යාට යන්න හයිය නැති වෙනවා. ඒ සමාජයක තුල අනිත් පැත්තනේ අදින්නේ. එයත් ඒ සුදක්ජන සමාජයෙන් කොටස්කාරයෙක් බවට පත් වෙනවා. ඒ පැත්තට තමන්ගේ තියෙන අවංකකම පැත්ත කර දාලා ආත්මාර්ථකාමී වංචාවෙන් යුක්ත කපටි මායාවලින් යුක්ත ජීවිතයක් ඇති කරගන්න. මේ ජීවිතය යම් කිසි දෙයක් ලැබයියා.
වෙනුමට. හැබැයි පින රැස් කරගන්නේ. පිනෙන් පිණු ජීවිතයක් නෑ. ඒ කල්පනා කරලා කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ දේ කරන්නට. එයා පින රැස් කරගත්ත කෙනෙක්. මේ ජීවිතය අවසන් වෙනකොට එයාට මහා ලොකුවට ඒ ශ්‍රේෂ්ඨ ඉස්රට යන්න සමහරට බැරි වෙයි. හැබැයි එයා එක දෙයක් රැකගෙන ඒ අවංකකම ආජීව පාරිශුද්ධත්වය රැකගෙන. හැබැයි පරලෝ යන වෙලාවට එයා ඒ ගුණය දියුණු කිරීම තුළ රැස් කරගන්න පින අරගෙන යන්නේ සුගතිය උපදින්න හේතු වෙන පිනක්. සැප ලබා දෙන්න හේතු වෙන පිනක්. නේ? බලන්න එතකොට ඒ විදිහට කටයුතු කළොත් පුළුවන් කෙනෙකුට පින් රැස් කරගන්න මිනිස්සුන්ට කරන්න බැරි ඒ ගැන දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. අනිත් එක හිත හයිය නැහැ. ඒ සමාජයෙන් එන හැලහැප්පීම් ඉදිරි රැකී නැගී හිටින්න. ඉතින් අය හයිය හැදෙනවා පින්නතුනි තිරුවන් සරණේ පිහිටීමෙන්. මට රැකවරණේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ තුලයි, ධර්මයේ සරණ තුලයි, සංඝයා සරණ තුලයි කියන ඒ තිසරණේ පිහිටීමෙන් හයිය හැදෙනවා. එතකොට එයා තුළ පේන්නේ තිරුවන් සරණගේ ශ්‍රාවකයෙක් හැටියට ඉද්දැද්දී තිරුවන් සරණ ගිය කෙනාට වටින්නේ අවංකකමයි. ගැළපෙන්නේ අවංකමයි. නැත්තම් මං තිරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් කියන්න සුදුසු නෑ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙකුට ගැළපෙන්නේ පිරිසිදු ජීවිතයක් ගත කිරීමයි. ආජීව පාරිශුද්ධත්වයෙන් යුක්ත ජීවිතයක් ගත කිරීමයි. අන්න එයාට පුළුවන් අර අභියෝග ඉදිරියේ නැගී හිටින්න. අමාරුයි තමයි. හැබැයි අමාරුවෙන් හරි ආදී කරනවා. මොකද පහසුවෙන් කරගන්න පුළුවන් පරිසරයක අපි නෑ දැන්. ඇයි පින නෑ ඒකට. පහසුවෙන් මේ පින දියුණු කරගන්න ධර්මයේ දියුණු කරන්න පුළුවන් පරිසරය ලෝකෙන් ගිලිහිලා. නුවණින් කල්පනා කරනවා කියන එක නැත්තටම නැත්තරම්ට ගිහිල්ලා. නුවණින් කල්පනා කරනකොට පින උපදව ගන්න පුළුවන්. කාමයන්ට වසඟ වෙච්චි අධර්ම රාගයේ විෂම ලෝභයේ තියෙන ලෝකයක් මේක. ඒ තුල පිනක් දහමක් කරගන්න කියන ලේසි නෑ. ඉතින් ලේසි නෑ කියලා එක අතහැරලා දැම්මොත් තවත් අනතුරු කරාම යනවා මිසක් අනතුරෙන් මිදෙන පැත්තට යන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන පින්නතුනේ මේ බුදුරජාණන් කියපු දේ මොකද්ද? අපිට මේ ලෝකේ හැමදාම ඉන්න බෑ. මනුස්ස ලෝකෙට යම් පිනක් රැස් කරගෙන අපි යම් ආයුෂත් එක්ක ඒ ආයුෂය ගෙවිලා ඉවර වෙනවා. මතක තියාගන්න. මේ ජීවිතය අතහැරලා යන්න වෙනවා. එතකොට අතහැරලා පරලෝ යන වෙලාවට අපිට පිහිටට තියෙන්නේ මොකද්ද? රැස් කරගන්න පිනයි. අපි මේ පින රැස් කරගත්තොත් පරලෝවේදී ඒ පින විසින් අපි පිළිගන්නවා දුකට වැටෙන්නේ නොදී අපිව රැක ගන්නවා. ඒක හොඳට සිහි කරන්න. සිහි කරලා කල්පනා කරන්න මං මේ පිනෙන් පිරුණු ජීවිත ඇති කරගන්නවා කියලා. මේ උදෑසන මේ සම්බුදු බණපද අහනකොට හිතට ගන්න ඒක. හිතට ගන්න. අද දවස් අවසන් වෙද්දි මං පින එකතු කරගත්ත කෙනෙක් වෙනවා. පින එකතු කරගත්ත කෙනෙක් වෙනවා කියන්නේ ඒක මේ ලෝකෙට හඬ ගා කියන එකක් නෙමෙයි. පම්පෝරි ගහන කතාවක් නෙමෙයි. තමන් ගැන හිතලා බලනකොට තමන් තුළ දියුණු වෙච්ච ගුණ ධර්මයන් ගැන සිහි කරන්න පුළුවන් හැකි අවංකව. දන් දීප ගැන, සිල් රැකීම ගැන, මිශ්‍රිත වැඩීම ගැන, ඉවසීම ගැන, මව්පිය උපස්ථානය ගැන, වැඩිහිටියන් සැලකීම ගැන, අන් අයට උදව් කිරීම ගැන තමන් ගැන හිතලා තමන්ට සතුටින් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇත්තටම පින රැස් කරගත්තා නම් අපි දවසක් ඇතුළත කටයුතු කරන පින් රැස් කරගත්ත කෙනෙක් නම් ඒ දවස ගැන හිතනකොට යට පහුතැවෙන දෙයක් වෙන්නේ නැහැ. මම මේ විදිහට පින් රැස් කරගත්තා නේද කියලා සතුටු වෙනවා. හරියට පින් රැස් කරගත්තේ නැහැ. රැස් කරගත්තේ නැතුණට පස්සේ සතුට උපදින්නේ නැහැ.
එතකොට මේ ලෝකේ අපි යම් කිසි වැඩක් කරනකොට මිනිස්සු ප්‍රශංසා කරයි. ඒ ප්‍රශංසාවට අහු වෙලා යනවා මිසක් තමන්ගේ අභ්‍යන්තරයේ මොන විදිහට ගුණධර්ම දිනුනේ කියලා කල්පනාවට එන්නේ නැහැ. අද බොහෝ දෙනෙකුට පින්කම් කරනවා කියලා කරාට පස්සේ තමන්ගේ අභ්‍යන්තරයේ ගුණධර්ම දිනුනද නැද්ද කියන එකට වඩා බලන්නේ බාහිරින් කොච්චරම් ප්‍රශංසා කරාද කියලා. මොන දේ කරත් ප්‍රශංසා කරන වැඩේ හරි. වැඩි දෙයක් කරන්නේ දානයක් දුන්නට පස්සේ දුන්න දාණයට මිනිස්සු ප්‍රශංසා කරනවද? අන්න දාණය හොඳයි. එහෙම මානසිකත්වයක් හැදෙනවා. ඒ තුල පින දියුණු කරගන්න තියෙන අවස්ථාවයි ඇහිරලා තියෙන්නේ. එහෙම නෙමෙයි කල්පනා කරන තමන් ගැන කල්පනා කර. තමන්ගේ හිත ගැන කල්පනා කර. අපි දානයක් දුන්නා කියලා. සංඝයා උදෙසා දානයක් දුන්නා. නැත්තම් කාට හරි වෙන මිනිස්සුෙකුට දුන්න දෙයක් ගැනීම. තිරිසන් සත්ත්වෙකුට දුන්න දානයක් ගැනීම. ඒ තුල තමන් තුල මොන විදිහට ගුණධර්ම දිනුනේ කියලා බලන්න. හිත පැහැදීමෙන් දානි දුන්නේ, ගෞරවයෙන් දානි දුන්නේ, සකස් කළා දානි දුන්නේ. නේ? කර්ම කරපල විශ්වාස කරගෙන දානි දුන්නේ. හිත පහදවගෙන දානි දුන්නේ. සීලයේ පිහිටලා දානි දුන්නේ. තමන් ගැන කල්පනා කරලා බලන්න. නුවණින් කල්පනා කරන කෙනෙකුට තේරෙනවා මං සිල්වත්ව ඉඳලා දානි දුන්නේ. ශ්‍රද්ධාවෙන්මයි දානි දුන්නේ. මේ වෙන කෙනෙක් කියන හින්දා නෙමෙයි. තමන්ගේ දිහා තමන් බලලා. අපිට කියන්න පුළුවන් නම් යම් දවසක අද මම මේ විදිහේ ගුණධර්ම දියුණු කළා. බුදුරජාණන් වහන්සේ අද වැඩ හිටියනම් මාගෙන කියාවි. අහවල් උපාසක, අසවල් උපාසිකාව මෙන්න මේ විදිහට පින් රැස් කරගත්තා. ඔබට මතකද නන්ද මාතාව දක්ෂිනාගිරි හිටපු දවසක් දානයක් දෙනවා මුගලම් සාරිපුත්ත මුගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයාට. ඒ දානේ දෙද්දි සවැත් නුවර ඉන්න බුදුරජාණන්සේ දකිනවා නන්ද මාතාව දන් දෙනවා. ස්වාමීන් වහන්සේලාට කියා හිටනවා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි අද දවසේ නන්ද මාතාව අංග 6කින් යුක්තව දානයක් දුන්නා. දානයක් දෙනවා පින් රැස් කරගත්තා. චලංග සමන්නාගස දානය. ඒ දාණයෙන් රැස් වෙච්ච පින මෙච්චරයි කියලා කියන්න බෑ. මුහුදේ දිය කඳ මැනලා ඉවර කරන්න බෑ වගේ කියන. ඒ අංග 6 මොකද නන්ද මාතාව දානේ දෙන්න කලින් හිත පහදවගෙන ඉඳි පුබ්බේව දානා සුමනු. දදං චිත්තම් පසාදිති පැහැදුණු සිතින් දන් පෙන් පූජා කළේ. දත්වා අත්තමනෝහි දන් දීලා සතුටු වුණා. හිත අපහදව ගත්තේ නැහැ. දානේ දුන්නේ රාගයේ දුරු කරපු රාගයේ දුරු කරන්න පිළිපන් පිරිසකට. ද්වේෂයේ දුරු කරපු ද්වේෂයේ දුරු කරන්න පිළිපන් පිරිසකට. මෝහයේ දුරු කරපු මෝහයේ දුරු කරන්න පිළිපන් පිරිසකට. ඉතින් අපිට දානයක් දෙනකොට අපි ගැනත් එහෙම කියාවි කියලා අපිට හිත පහදවගෙන කියන්න පුළුවන් නම් අපි ගැන අන්න පින රැස් වෙනදී. රැකියාව අවංක කරලා මම අවංකව මේ රැකියාව කරපු කෙනෙක් පින රැස් වෙනවා. නේ? සිල් රැකලා බණ අහලා ඉතින් ඕන තරම් මේ පින් කරගන්න ක්‍රම තියෙන නුවණින් කල්පනා කරන කෙනෙකුට. ඒ නිසා පින්නතුනි ඒ නුවණින් කල්පනා කරලා පිනෙන් පිණු ජීවිතයක් ඇති කරගන්න මහන්සි ගන්න. මේ අද දවසේ මේ උදෑසන ආරම්භයක් ඇති කරගන්න එකට. අද දවස් තුල මම පින් කරගන්න කෙනෙක් වෙනවා. පරලොවදී පිහිට පිණිස පවතින මෙලොවදී සැපගෙන දෙන පින් කරගත්ත කෙනෙක් වෙනවා. දවස් අවසන් වෙනකොට කල්පනා කරන කොයි විදිහට පින් කරේ. මොන විදිහට දන් දුන්නේ, මොන විදිහට සීලය ආරක්ෂා කරේ, මොන විදිහේ ගුණධර්ම දියුණු කරේ. ඔබට වරදින්නේ නැහැ. ඔබට වරදින්නේ නැහැ. මේ ජීවිතයේ අතහැරලා පරලොව යන දවසට අප මේ විදිහ රැස් කරගත පින පරලොවදී බලාගෙන ඉඳීවි අපිව පිළිගන්නට. අපිව කරදරේ වැටෙන්නේ නැතුව රැකගනී. සත්පුරුෂ ආශ්‍රය තුල අපි රඳවාවි. ධර්මයේ ඇසෙන පරිසරයකින් රඳවාවි. ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස දින පරිසර සකසලා දෙවි. ඒ නිසා ඒ විදිහට පින් රැස් කරගන්න කෙනෙක් වෙන සියලු දෙනාටම වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද උදෑසන මේ උදාදම්සර ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ දරලා තියෙන්නේ ඒ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ නොම්බර 7 රාම්‍යා මාවත ඉසදී නගරී මාතෘයන් ලිපිණියේ පදිංචි කවීන්ද්‍ර ගයාන් අමරතුංග මහත්මිය ඇතුළු සීල දෙනා විසින් ඉතින් රැස් කරන්ට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් සීල දෙවියන්ට අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වුණු දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා.
අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. වහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. ඒ වගේම 2021 දෙසැම්බර් මාස 6 වෙනි දින මිය පරලොව ගිය රංජනී දයාලතා ලහකුවන් අමරතුංග මහත්මියට පුණ්‍යානුමෝදනා වේවා. ඒ වගේම මිය පරලොව ගිය ඩේවිඩ් අලහකුවන් මහත්මයාට, මාලිනී අලහකුවන් මහත්මියට, කුමාර රත්න අලහකුවන් මහත්මයාට, සරත් චන්ද්‍ර අලහකුවන් මහතාට, තිස්සද සිල්වා මහතාට, චන්ද්‍රානී අලහකුවන් මහත්මියට, දොන් මර්තේනි සමරතුංග මහත්මයාට, පියවති හේවා කුරුප මහත්මියට, ගණනා තමරතුංග මහත්මයාට, ඒ වගේම ඉන්තා සෙනවීර මහත්මියට, කරුණාශේන ලියන ගුණවර්ධන මහත්මයා ඇතුළු අද දවසේ දායකත්වයෙන් දරන සියලු දෙනා නමින් මිය පරලොවට දුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වී සියලු දෙනාගේ පරලොව ජීවිතයේ සුඛී සුවපත් භාවයටම පත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම දයානන්ද අමරතුංග පියාණන්ට, මහේෂා චාමිනී අමරතුංග මහත්මියට, දිදුලි මාංචි අමරතුංග මහත්මියට, කවීන්ද්‍ර ගයාන අමරතුංග මහත්මයාට, චන්දන ජයන්ත දියන ගුණවර්ධන මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. දවසේ දායකත්වයෙන් දරන මේ පින්වත් සියලු දෙනාට, උදව් උපකාර කරපු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාව බලෙන් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා. ඒ වගේ මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, ගෞතම බුදු සසුන පිළිවෙත් පුරන්නා වූ රටලෝ වාසී සියලු පින්තුන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂිතවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී, ලක්විරු ගුවන්විදුලි ඒ සේවයේ නියුතු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට, ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේ පින් දහම් රැස් කරගන්න, සුවපත් වූ ජීවිත ඇති කරගන්න, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සියලු දෙනාට වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර